කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුව ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් සද්ධර්ම දානමය කුසල කර්මයත්, ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිතවල මෙතෙක් සිද්ධ කරගත් සියලුම පුණ්‍ය කර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සංග්‍රහ වෙන උතුම් ගාථා රතනයන් දෙකක්. අත්තනා චෝදයත්තානං පටිමා සේත අත්තනා සෝ අත්ත ගුත්තෝ සතිමා සුකං බික්ඛු විහාහිසි. දෙවනි ගාථා රත්නයේ දේශනා කොට වදාරලා තියෙන්නේ අත්තාහි අත්තනෝ නාතෝ අත්තාහි අත්තනෝ ගති තස්මා සංඤමයත්තානං අස්සං භද්‍රංව වාණිජෝති. මේ උතුම් ගාථා රතනයන්ගේ තේරුම මේ වෙලාවේ බොහොම කෙටියෙන් සිහිපත් කළොත්, අත්තනා චෝදයත්තානං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට චෝදනා කරගත යුතුයි කියලා. පටිමාසේ තාත්තනෝ තමන් නිරන්තරයෙන් තමන්ව විමසිය යුතුයි. සෝ අත්ත ගුත්තෝ සතිමා සුකං බික්ඛු විහාහිසි. නිතරම තමන්ට චෝදනා කරන, නිතරම තමන්ව විමසන භික්ෂූන් වහන්සේ සතර ඉරියව්වෙන්ම මනාව සිහියෙන් වාසය කරනවා කියලා දේශනා කළා. දෙවනි ගාථා රත්නයේ දේශනා කරනවා අත්තාහි අත්තනෝ නාතු තමන්ට පිහිටක් විය යුතුයි. අත්තාහි අත්තනෝ ගති තමන්ට පිළිසරණක් විය යුතුයි. තමන්ට පිහිටක් වෙනවද? තමන්ට පිළිසරණක් වෙනවද? සඳහන් කළා තස්මා සංඤමයත්තානං අස්සං භද්‍රංව වාණිජෝ. ඊ타ම උතුම් අශ්වයෙක් තමන් ළඟ ඉන්න
ඔබ බොහෝම දිලිඳු බව පේනවා. ඔබේ ඇඳුමෙන් ඔබේ ශරීරයෙන් ඒ බව හොඳට ප්‍රදර්ශනය වෙනවා. නමුත් ඔබ ගෙවන්නේ ඊටාම දුක්ඛිත ජීවිතයක් නේද කියලා හුවා. ජීවිතයක් තමයි ගෙවන්නේ. හාමුදුරුවෝ අහනවා උපාසක ওই දුක්ඛිත ජීවිතෙන් මිදෙන්න කැමති නැද්ද? ඔබ කැමති නැද්ද මහාන වෙන්න කියලා? මේ පුජ්‍යලයා සඳහන් කරනවා ස්වාමීනි කැමති මහාන වෙන්න. ඒ වුණාට කවුද මාව ස්වාමීනි මහාන කරන්නේ? උන්වහන්සේ සඳහන් කළා ඔබ කැමති නම් මං ඔබව මහාන කරන්නම් කියලා. නගුලත් එහෙම්මම කරේ තියාගෙනම උන්වහන්සේත් එක්කම පන්සලට ගියා. ජේතවනාරාමයට යනකම් එක් කරගෙන ගිහිල්ලා ජේතවනාරාමේදී අර භික්ෂූන් වහන්සේ විසින්ම තමන්ගේ අතින්ම මේ මනුස්සයා හොඳට නෑවුවා. කෙස් රැවුල් බාලා හොඳට නාවලා ජේතවනාරාම මහ මළුවේදීම උන්වහන්සේ විසින්ම අර පුද්ගලයාව පැවිදි කළා. එතෙක් පාවිච්චි කරපු වැරහැලි ඇඳුම් ටිකයි ළඟ තිබිච්ච නගුලයි මහමලුව කෙරවලේ තියෙන ගහක එල්ලුවා. දැන් භික්ෂූන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබාගෙන තමන්ගේ භික්ෂු ජීවිතයේ ක්‍රමානුකූලව දියුණු කරගැනීමෙන් උන්වහන්සේ කටයුතු කරනවා. මෙහෙම පැවිදි වෙලා ටික දවසක් ඉන්නකොට උන්වහන්සේට හිතෙනවා මේ පැවිදි ජීවිතයට වඩා මං අර පෙර ගෙවපු ජීවිතය හොඳයි වගේ කියලා. මොකද ඒ කාලේ විඳපු දුක දැන් ක්‍රමක්‍රමයෙන් අමතක වෙවි තමයි යන්නේ. එහෙනම් හිතෙනවා සිවුරු ඇරලා යන්න ඕනේ. සිවුරු ඇරලා යන්න ඕනේ කියලා හිතලා දැන් හැමතැනම ඇඳුම් හොයනවා. ඒ වුණාට ඇඳගන්න ඇඳුමක් හම්බුනේ නැහැ. දැන් ඒ ගැන කනස්සල්ලෙන් ඉන්නකොට මතක් වෙනවා මගේ පරණ ඇඳුම් ටික අර ගහේ එල්ලුවානේ. ගියා ගහ ගාවට. ගිහිල්ලා ගහ ගාව උඩ බලහම ඇඳුම් ටිකයි නගුලයි ගහේ තියෙනවා. හැබැයි ඒ ඇඳුම් ටිකයි නගුලයි දැක්කහම හිතෙනවා මේ වැරහැලි දෙක ඇඳගෙන මේ නගුල කරේ තියාගෙන මං ගෙවපු ජීවිතේ කොයි තරම් නින්දිත ජීවිතයක්ද? කොයි තරම් දුක්ඛිත ජීවිතයක්ද මං ගත කළේ? තමන්ටම අවවාද කරගන්නවා භික්ෂුව ඔබ ආයේ එතෙන්ටද යන්න හදන්නේ කියලා. එදා ආපහු ගියා. ගිහිල්ලා දවස් 3-4ක් යනකොට ආයෙත් අර පරණ සිතුවිල්ල මෙනවා ආයෙත් ගෙදර යන්න ඕනේ කියලා. දැන් ඇඳුම් තියෙන තැන දන්නේ හින්දා ආයෙත් ගහ ළඟට යනවා. ගහ ළඟට ගියාම ඇඳුම් ටිකයි නගුලයි දැක්කහම ආයෙත් අර විදිහටම මතක් වෙනවා. ආයෙත් කුටියට යනවා. දැන් දවස් 2-3 ගහ ගාවට යනවා ආයෙ කුටියට යනවා. දවස් 2-3 ගහ ගාවට යනවා ආයෙ කුටියට යනවා. දැන් මේක දැකපු අනික් හාමුදුරුවෝ අහනවා දැන් මේ භික්ෂුවගේ නම නංගුලතිස්ස. එවත්නි නංගුලේ ඔබ හැමදාම අර ගහ ගාවට යනවා පේනවා. දැන් ඔබම ගිහිල්ලා ඒ ගහ ගාවට හොඳට පාර හැදිලා. මොකටද හැමදාම ওই ගහ ගාවට යන්නේ කියලා. එතකොට නංගුලතිස්ස භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීනි ගුරුන් දකින්න යනවා කියලා. ඒ එතෙන්ට ගියහම තමයි ජීවිතේට හොඳ අවවාදයක් ලැබෙන්නේ. පරණ ඇඳුම් ටික දැක්කහම. එයින් කියන ගුරුන් දකින්න යනවා. මේ භික්ෂුන් වහන්සේ මෙහෙම ගිහිල්ලා උන්වහන්සේ රහත් වෙනවා. ඒ අතෙන්ට යනකොට ජීවිතේ යථාර්ථය මතක් වෙනවා. දැන් රහත් වුණාට පස්සේ ගහ ගාවට යන්නේ නැහැ. දැන් ගහ ගාවට යන පාර ටික කැලෑ වැහෙනවා. එතකොට අර භික්ෂුන් වහන්සේ අහනවා ආපහු සැරයක් නංගුලය දැන් ගුරුන් දකින්න යන්නේ නැති පාටයි පාර කැලේ වෙහිගෙන එන්නේ කියලා සඳහන් කළා. උන්වහන්සේ සඳහන් කළා ස්වාමීනි ආසාවල් තිබුණ කාලේ නම් එතෙන්ට ගියා.
නමුත් දැන් එතෙන්ට යන්නේ එකේ තේරුමක් නැහැ කියලා. එතකොට අර භික්ෂූන් වහන්සේලා කල්පනා කළා මුන් වහන්සේ රහත් වෙලා නැතුව අපට රහත් වෙච්ච බව පෙන්වන්න හදනවා කියලා. ඒ නිසා ඒ භික්ෂූන් වහන්සේලා ඒ කාරණාව කියලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි නංගුල උතුම් තැනට එන්නේ නැතුව නමුත් උතුම් තැනට ආවා වගේ කතා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි නංගුල උතුම් තැනට නෑවිල්ලා තමන් උතුම් තැනට ආවා කියලා කියනව නෙමෙයි. මගේ පුතා හැබෑවටම මේ ශාසනයෙන් ස්පර්ශ කළ යුතු යම් උතුම්ම තැනක් තියෙනවා නම් එතෙන්ටම ගමන් කරලා ඉන්නේ කියලා. රහතන් වහන්සේට මගේ පුතා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට සෑම භික්ෂුවකටම මගේ පුතා කියලා කියනවද? සඳහන් කරනවා සව් කෙලස් නසපු උතුමෙකුට විතරයි භාග්‍යතුන් වහන්සේ එහෙම කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ලයෙන් උපන් පුත්තු නික්ලේශී හදමඩලින් උපන් පුත්තු හැටියට තමයි රහතන් වහන්සේලාව හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේ ගැන කතා කරන බොහෝ තැන්වල ඔය පුතා කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ එදා ඒ භික්ෂුන් වහන්සේලාට තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රතනයන් දෙක දේශනා කොට වදාළේ. හැබැයි මේක භික්ෂූන්ට දේශනා කළා කිව්වට ගිහි අයට දේශනා කරපු නැති නිසා අපිට මේකෙන් දහම් කරුණු නැද්ද? නෑ පින්නතුනි. භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙනම තමයි භාග්‍යතුන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කළේ. හැබැයි ඒ සිව්වනක් පිරිසටම ගැලපෙන්නයි ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නේ. එහෙනම් ගාථා රත්නේ මුලින් සඳහන් කළා අත්තනා චෝදයත්තානං හැම වෙලාවෙම භික්ෂුවක් Tamanට චෝදනා කරගන්න ඕනේ. කොහොමද චෝදනා කරගන්න ඕනේ? ඔබ නිර්මල වූ සුගත් ශාසනයේ පැවිදි වෙලා ඔබ කොහොමද ඔබේ දවස ගෙවන්නේ? තමන්ගෙන් අහන්න ඕනේ. ඔබ උදේ වත්පිළිවෙත් ටික සම්පූර්ණ කළාද? ඔබ දවසේ ප්‍රතිවේක්ෂාව සම්පූර්ණ කළාද? ඔබ අද දවසේ කිසියම් ධර්ම කාරණාවක් හැදෑරුවාද? ඔබ අද දවසේ කිසියම් දහම් කරුණු ටිකක් ජීවිතයට එකතු කරගත්තද? ඔබ අද දවසේ ප්‍රගුණ කරපු කිසියම් කර්මස්ථානයක් තියෙනවද? අන්‍යයන්ට ධර්මය අවබෝධ කරවීම වෙනුවෙන් ඔබ අද දවසේ කිසියම් වෑයමක යෙදුණද? තමන්ගෙන් නිතරම අහන්න කියලා කියනවා. එතකොට තමන් අද දවසේ කළේ මොනවද? තමන්ටම එතකොට අවබෝධ වෙනවා මං අද වත්පිළිවෙත් කළේ නෑ. මං අද වනපොත් කිරීම, කටපාඩම් කිරීම ආදී මං අද කළේ නෑ. මං අද කෙනෙකුට යහපතක් කිරීම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ බණපදයක් කාටවත් කියලා දුන්නෙත් නෑ. මතුවට කියලා දෙන්න මං අද ඒ බණපදයක් ඉගෙන ගැනීමේ කටයුත්තක යෙදුනෙත් නැහැ. මං අද කිසිම කර්මස්ථානයක් මෙනෙහි කිරීමක් කළෙත් නෑ. අද දවසේ මගේ කාලය නිකම්ම ගෙවිලා ගියා. එතකොට මොකද්ද සඳහන් කරන්නේ? අද ඔබ කොච්චර ණය වුණාද? එහෙම නිකන් ගෙවුණා නම් අද දවස ණය. කාටද ණය? සිව්පසේ දුන්න දායකයන්ට ණයයි. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. හැම වෙලාවෙම භික්ෂුවක් තමන්ගේ කාර්ය හරියටම සම්පූර්ණ කරනවා නම් දායකයන්ට මහත් වූ යහපතක් සැලසෙන්න ඕනේ. කාරණාව පැහැදිලි කළා. භික්ෂූන් වහන්සේට දන් දෙන සිව්පසේ දෙන දායකයෝ ඒ භික්ෂුවගේ අම්මා නෙමේ. ඒ භික්ෂුවගේ තාත්තා නෙමේ. ඒ භික්ෂුවගේ සහෝදර සහෝදරියෝ නෙමේ. ඒ භික්ෂුවගේ ඥාතීන් නෙමේ. අපේ අම්මා නූනට, ඥාතීන් නූනට, සහෝදර පිරිස නූනට මාතෘ සෙනෙහසින්, පීතෘ සෙනෙහසින් දරුවන්ට gedara උයලා දෙන්න තියෙන දේ
දරුවන්ට දෙන්න තියෙන ප්‍රණීත ආහාර පාන දරුවන්ට නොදී බොහෝම ගෞරවයෙන් අරගෙන ඇවිල්ලා පිළිගන්වලා වැඳලා යන්නේ. ඒ ආහාර වේල උන්වහන්සේලාට දුන්නහම මේ සිව්පසේ අපි භුක්ති නොවිඳ උන්වහන්සේලාට දුන්නහම අපේ සසරට යහපතක් වෙනවා කියන චේතනාව ඇතුව. එතකොට Tamanට මහත් වූ ලාභයක් බලාපොරොත්තුෙන් තමයි ඒ දේ දායකයා කරන්නේ. එහෙනම් දායකයා බලාපොරොත්තු වෙන යහපත දායකයාට සිද්ධ වෙන විදිහට මගේ ජීවිතේ ගත කළේ නැත්තම් ඒ මුළු සිව්පසේටම ණය වෙනවා. සංසාරේ පස්සේ කාලික ආත්ම ගානක් ඒ ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා අහන්න කියලා සඳහන් කරනවා ඔබ අද සිව්පසේ පරිහරණය කළේ ණයටද? ආන් ඒකයි අත්තනා චෝදයත්තානං තමන් හැම වෙලාවෙම තමන්ට චෝදනා කරගන්න කියලා කියනවා. ඊළඟට පටිමාසේත අත්තනෝ හැම වෙලාවෙම තමන් විමසන්න. ඔබ මේ වෙලාවේ සිතින් කයින් වචනයෙන් මොනවද කරන්නේ? මොනවද මෙනෙහි කරන්නේ? මොනවද කතා කළේ? ඒ කතා කරපු දේවල් දෙතිස් කතාවට අයිතිද? එහෙම නැත්නම් හැමෝටම යහපතක් වෙන විදිහේ ඔබටත් යහපතක් වෙන විදිහේ කතාවක්ද කළේ? අන් එහෙම හැම වෙලාවෙම තමා විමසන්න මගේ කටයුතු ටික මං අතින් කෙරෙන්නේ කොහොමද? මං සරුව සම්පූර්ණ කෙනෙක් වෙන්න උත්සාහ දරනවද? මම මට ආදරෙයිද? මම මට යහපතක් කරගන්නවද? තමන්ගෙම විමසන්න කියලා කියනවා. දේශනා කරනවා සෝ අත්ත ගුත්තෝ සතිමා. යම් කෙනෙක් ඔය චෝදනාවයි විමසීමයි මත තමන්ගේ කටයුතු ටික කරනවා නම් සතර ඉරියව්වෙම ඔහු සිහියෙන් ඉන්නේ. මොනවද සතර ඉරියව්ව කියලා කියන්නේ? ඉඳගෙන ඉන්නෙත් සිහියෙන්, හිටගෙන ඉන්නෙත් සිහියෙන්, ඇවිදින්නෙත් සිහියෙන්, නිදාගෙන ඉන්නෙත් සිහියෙන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සිහිය ප්‍රඥාව නැති හැම තැනකම හැම කෙනාටම රැස් වෙන්නේ අකුසල් සමුදායක්. ඒ හින්දා හැම කෙනෙක්ම සිහියෙන් ප්‍රඥාවෙන්ම කටයුතු කරන එක වටිනවා. එතකොට දැන් භික්ෂූන් වහන්සේට කරපු මේ දේශනාව දායක පාර්ශවයට ගැලපෙන්නේ නැත්තේ නෑ. දායක පාර්ශවයටත් ඒ කාරණාව එහෙමම තමයි ඒ අයත් Tamanට චෝදනා කරගන්න වටිනවා. එතකොට දායක පාර්ශවයේ කොහොමද චෝදනා කරගන්නේ? ඒ අය පිළිබඳවත් සඳහන් කළොත් බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් අපිට තියෙනවා. හැබැයි මනුස්ස ජීවිතයේ කොයිතරම් ශ්‍රේෂ්ඨ වුණත් බුද්ධාන්තරයක ඒ ලැබීම තුළ ඒ ශ්‍රේෂ්ඨත්වය නිමක් නැති තරම් ඉහළ ගියත් සම්මා දිට්ඨික ජීවිතයකුත් ලබාගත් අපි මනාව දැනගත යුතුයි මේ ජීවිතේ මොහොතක් ගානේ මට අහිමි වෙනවා. ගත වෙන තත්පරයක් ගානේ සිද්ධ වෙන්නේ ජීවිතේ මට අහිමි වෙන එකයි. මොහොතක් ගානේ මට ජීවිතේ අහිමි වෙනකොට හුඟක් අය සූදානම් වෙන්නේ මේ ලෝකේ බොහෝ දේවල් හිමි කරගන්න. ජීවිතේ අහිමි වෙනවා. නමුත් අපි බොහෝ දේවල් හිමි කරගන්න උත්සාහ කරනවා. తాවකාලික නවාතැනක අපි ජීවත් වෙනවා. නමුත් හුඟක් අය හිතාගෙන ඉන්නේ මේක මගේ ස්ථිර නවාතැන් පොළ කියලා. අපි හැමෝම මේ ලෝකේ తాවකාලික පදිංචි කරුවෝ විතරයි. එතකොට මට කවදා කොයි වෙලාවෙ මෙහෙන් යන්න සිද්ධ වෙනවද කියන කාරණාව දන්නේ නැහැ. මරණය මා සොයාගෙන එන්න කලින් මේ සංසාර ගමනේ ඊළඟ නවාතැන් පොළට යන දවසේ තීරණය වෙන්න කලින් ඒ නවාතැන් පොළේදී භුක්ති විඳින්න හුඟක් දේවල් මේ ජීවිතේදී හම්බ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ ජීවිතයට ගෙනියන්න අවශ්‍ය දේවල් ටික මේ ජීවිතේදී හම්බ කරන්න ඕනේ. තව විදිහකින් කිව්වොත් මග වියදම් ටික රැස් කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සමහර අය මේ ලෝකේ සම්පත් දිහා බලලා සතුටු වෙනවා. දරුවෝ දිහා බලලා සතුටු වෙනවා.
ධනේ දිහා බලලා සතුටු වෙනවා. මට දරුවෝ මෙච්චරක් ඉන්නවා. මගේ දරුවෝ මෙච්චර ඉගෙනගෙන තියෙනවා. මගේ දරුවෝ මේ තරම් ධන සම්පත් තියෙන අය ඉන්නවා. දරුවෝ දිහා බලලා සතුටු වෙනවා. ඒ වගේම තමයි දේපොළ ඉඩකඩම් තමන්ගේ ධනේ දිහා බලලා සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ට තමන්වත් නැතිකොට කවර පුතුන්ද කවර ධනේද කියලා. ආන් එහෙම හැම වෙලාවෙම ජීවිතේ දිහා බලන්න ඕනේ. අපි මේ යම් කාලයක ඔය දේවල් ගැන හිත සතුටු වුණාට කවදා හරි දවසක අපි බැරුව වැටෙන දවසක් එනවනේ. අසරණ වෙන දවසක් එනවනේ. එදාට අපිට කවුරුවත් නැහැ. රෝහලකට අරන් ගියත් වෛද්‍යවරයෙක් කියන්නේ දැන් ඉතින් කරන්න ප්‍රතිකාරයක් නැහැ. ගෙදර එක්ක යන්න, හොඳට සලකන්න, කන්න බොන්න දෙන්න, හොඳින් බලාගන්න කියලා රෝහලිනුත් පිටමං කරනවා. ඒ කියන්නේ ආයෙ ගේන්න එපා කියලා. ගෙනාවට ප්‍රകൃතියත්වයට පත් කරන්න පුළුවන්කමක් නැති නිසා. දැන් මරණ මංචකයේ දවසින් දවස වේදනාව විඳිනවා. දරුවෝ මොකද කරන්නේ? දරුවන්ට කරන්න කිසි දෙයක් නෑ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් තරම් උත්සාහ කළා. එයින් එහාට ඉතින් රෝහලිනුත් එපා කියනවනම් දරුවන්ට වෙන කරන්න දෙයක් නෑ. එතකොට අපේ ධනය මොකද කරන්නේ? ඒ ධනයට අපි වෙනුවෙන් මුකුත් කරන්නත් බෑ. මම තනියම මරණ මංචකයේ ඉන්න වෙලාවේ මම විසින් පුළුවන් කාලේ කරගත්ත කුසල් දහම් ටික විතරක් මට මේ වෙලාවේ තියෙනවා. හැබැයි කුසල් විතරක් නෙමෙයි අකුසලුත් මංගාවේ ඉන්නවා. දැන් මට මැනීමක් තියෙන්න ඕනේ. මගේ බර වැඩි මොන පැත්තද? වැඩිපුර කරලා තියෙන්නේ කුසල්ද? වැඩිපුර කරලා තියෙන්නේ අකුසල්ද? දැන් ඒකෙන් බොහෝ වෙලාවට වෙන්නේ වැඩිපුර කෙරිච්ච පැත්තත් එක්ක යන්න. අකුසලයට එක්ක යන්න සිද්ධ වුණොත් සතර අපායේ යන්න පුළුවන්. කුසලයේ බලයෙන් පිටත් වෙන්න පුළුවන් වුණොත් සුගතියක යන්න පුළුවන්. දැන් අපිට තමයි තීරණය කරන්න පුළුවන් මොනවද මං අතින් කිරිලා තියෙන්නේ කියලා. ආන් ඒ නිසා හැම වෙලාවෙම තමන් විමසන්න. ඔබ අද දවසේ මොන වගේ දේවල්ද කළේ? මිනිසුත් එක්ක කතා කරනකොට එහෙම නැත්නම් පංචශීලයේම විමසන්න පුළුවන්. එළියුණ තැන ඉඳලා මේ වෙනකොට ප්‍රාණඝාත කීයක් කෙරුණාද? හොරකම් කීයක් කෙරුණාද? තුන්වෙනි ශික්ෂාපදයට උල්ලංඝනය වුණාද? මේ කටින් බොරු කීයක් එළියට ගියාද? කොයිතරම් සුරාව පානය කළාද? තමන් විසින් තමන්ටම උත්තර දෙනවා. එහෙනම් තමන්ට චෝදනා කරන්න, තමන්ව විමසන්න භික්ෂුවට විතරක් නෙමෙයි ඔබ අපි සියලු දෙනාටම තමයි මේ දේශනාව කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් ගිහි කෙනෙක් වුණත් පින්නතනි මේක විමසලා ජීවත් වෙනවා නම් ඔහුත් සතර ඉරියව්වෙම සිහියෙන් සහ සතුටින් ඉන්නවා. දැන් ඔය මුසාවාද ගැන එහෙම කියනකොට සමහර අය කියනවා ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි සිල්පදේ නම් හොඳටම රැක ගන්නවා. දෙවෙනි තුන්වෙනි සිල්පදත් හොඳටම රකින්නවා. තාම මේ බොරු කියවෙන එක තමයි නවත්ත ගන්න බැරි කියලා. නමුත් ඒක නවත්ත ගන්නත් හරිම ලේසියි. මනා සිහියෙන් හිටියහම කතා කරන වචනයක් ගානේ පින්නතනි සිහිය එළඹෙනවා. වචනය ප්‍රකාශ කරන්න කලින් තමන්ගේ මනසින්ම තමන්ට කියනවා මේක හොඳ නැති වචනයක්. මේක භාවිතා කළොත් මුසාවක් වෙන්න පුළුවන්. හැබැයි සිහිය තියෙන්න ඕනේ. එහෙම නැතුව තණ්හාව පැත්ත වැඩි වුණොත් තමන්ගේ බේරීම ආරක්ෂාව සහනය සුවය තකා ඕනෑම වචනයක් අපි විලිලැජ්ජ නැතුව කියනවා. හැබැයි ඒකේ වේදනාව දුක මැරෙන්න කලින් දැනෙන්න පටන් ගන්නවා. යමෙකුට අවසාන කාලේ බණ පදයක් අහන්න ලැබෙනකොට. දෙවනි ගාථා රත්නයෙන් සඳහන් කළා අත්තාහි අත්තනෝ නාතු. තමන්ට පිහිට තමන්මයි. අපි මුලින් මතක් කළා මේ ලෝකේ අපට පිහිට වෙන්න වෙන කවුරුවත් නැත්තේ නෑ. මගේ පිහිට මමම හදා ගන්න ඕනේ.
මගේ ආලෝකය මමම වෙන්න ඕනේ. මගේ රැකවරණේ මමම වෙන්න ඕනේ. ඒක මේ ධර්මයේ හැම තැනින්ම අපිට ඉස්මතු කරලා පැහැදිලි කරන දෙයක්. මේ ලෝකෙට අපි ආවෙත් තනියම. මේ ලෝකෙන් අපි යන්න ඕනෙත් තනියම. තනියම ආපු අපි, තනියම යන අපි. නමුත් ජීවත් වෙන කාලේ බොහෝ දෙනෙක් හොයනවා. ඒක ධර්මයේ සඳහන් කළානේ. සමහරු ඝන සංගනිකාරාමතා. පිරිස නැතුව හුඟක් අයට ඉන්නම බෑ. කතා බහ කර කර ඉන්න කවුරුවත්ම නැත්තම් ටිකක් වැඩි වෙලාවක් කතා කරන්න පුළුවන් දුරකථන ඇමතුමකට හරි යනවා. එහෙම නැත්නම් රූපවාහිනිය ගාව හරි නතර වෙනවා. ඒ තරම්ම කැමති පිරිසත් එක්ක ඉන්න. හැබැයි මේ ශාසනය සඳහන් කළේ පුළුවන් තරම් වෙන් වෙලා ඉන්න. පුළුවන් තරම් තනි වෙලා ඉන්න. ඒක ගිහි කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. නමුත් හැකි හැම වෙලාවකම තමන් ගැන බලා ගන්න උත්සාහ කළා නම් ඒක තමයි තමන්ට කරගන්න යහපත. අපේ භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා බෝධිසත්ව කාලේ. මිනිස්සුත් එක්ක ඉන්න කොච්චර අකමැති වුණාද කියලා. භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා කැලෑවේ ඉන්න කාලේ දඩේමේ යන කෙනෙක්, දර කඩන්න යන කෙනෙක්, වැල් අදින්න එන කෙනෙක් දැක්කොත් එහෙම ඈතින් ඈතට කන්දෙන් කන්දට පරුවතෙන් පරුවත වලලු වලින් එහාට දුව දුවා හැංගුණා කියලා. ඒ පිරිසක් මුණ ගැහිලා ඉන්නේ ඒ තරම්ම අකමැති. දෙන්නෙක් මුණ ගැහුණ තැන කතාවක් ඇති වෙනවා නම් ඒක ධර්ම සාකච්ඡාවක් මිස වෙනත් අනික් හැම කතාවක්ම අපිට අනර්ථයක් කරනවා කියලා සඳහන් කළේ නිසා. ඒ නිසා අපි සිහිය ප්‍රඥාව හැම වෙලාවෙම තියෙනකොට කතා කරන හැම වචනයක්ම Tamanට ප්‍රයෝජනවත් වචනයක් විතරක් කතා කරනවා. නිදහස හැම වෙලාවෙම ජීවිතය තුළ තියාගත්තාම අකුසලයන්ගෙන් ආරක්ෂා වෙන්න ඒක ලොකු පිහිටක්. අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ ඉච්ඡා නංගල වාසී බ්‍රාහ්මණවරු පිරිසක් ආපු වෙලාවේ ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ මේ වන ලැබි වැඩ ඉන්නවා කියලා. කැවිලි පෙවිලි බොහෝ දේවල් හදාගෙන බොහෝම ආදරෙන් එන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න අවස්ථාව ලැබෙනකන් ඈතට වෙලා ඉන්නවා. නමුත් අර පිරිස එකතු වෙච්චාම හැම වෙලාවෙම ලොකු සද්දයක්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අහලා තියෙන්නේ මේ මාළුකාරයෝ මාළු අල්ලන තැන සද්ද කරනවා වගේ කවුද ওই සද්ද කරන්නේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි ඉච්ඡානංගල වාසී බ්‍රාහ්මණවරු ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒ වෙලාවේ සඳහන් කරනවා ඒ අය මුණ ගැහෙන්න මම කැමති නෑ කියලා කියන්න කියලා. නැවත භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි අනුකම්පා කළ යුතු කාලයයි. කැවිලි පෙවිලි ආදී බොහෝ දේවල් හදාගෙන ඇවිල්ලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. මොකද්ද දන්නවද ඊළඟට දේශනා කරලා තියෙන්නේ? මහණෙනි මොහොතකින් මල මුත්‍රා බවට පත් වෙන ආහාර පාන වලට වඩා මට මගේ විවේකය වටිනවා කියලා. ශ්‍රාවක වෙච්ච ඔබ අපි හැමෝටම භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ තමයි හැක හැම වෙලාවම විවේකීව තමන් දිහා බලා ගන්න. ඉතින් දේශනා කළේ ඝන සංගනිකාරාමතා පිරිස එක්ක ඉන්න තියෙන කැමැත්ත, නිද්දාරාමතා නිදා ගන්න තියෙන කැමැත්ත, බස්සාරාමතා කතා කරන්න තියෙන කැමැත්ත. මේ කැමැත්තවල් ඇති වෙන හැම මොහොතක්ම කෙලස් වැඩි වෙන අවස්ථාවල්. නමුත් නිවන හොයාගෙන යන අය කෙලස් වැඩි කරගන්න නෙමෙයි අවශ්‍ය, කෙලස් අඩු කරගන්න. ඒ නිසායි සඳහන් කළේ තමන් හැම වෙලාවෙම තමන්ට පිහිටක් වෙන්න. අත්තාහි අත්තනෝ ගති දේශනා කළා තමන් තමන්ට පිළිසරණක් වෙන්න. මට මම සරණක් නොවෙනව නම් මේ ලෝකේ වෙන කහිද මට තව වෙන සරණක් තියෙන්නේ? මගේ ජීවිතේ සතර අපායෙන් මුදවනවා නම් මමම මිසක් වෙන කාටවත් ඒක කරන්න පුළුවන්ද?
ලෞතර බුදුරජාණන් වහන්සේත් අපිට මඟ කියලා දෙනවා. භාග්‍යතුන් වහන්සේ පාර පෙන්නලා තියෙනවා. ඒ පාරේ මම ගියොත් තමයි මට යහපතක් වෙන්නේ. ඒ නිසායි සඳහන් කළේ පුජ්‍යලයකට බඩගිනි වෙලා හොඳටම හාමත් වෙලා කෑම ඉල්ල අඬනවා. නමුත් බොහොම ප්‍රණීත කෑම වේල ඔහුට ගෙනල්ලා දීලා තියෙනවා. හැබැයි මේ පුද්ගලයා කෑම එක කන්නේ නැතුව තවත් අඬනවා. කාගේද වරද? කෑමවල වරදක් තියෙනවද? කෑම කන්නේ නැති පුද්ගලයාගේ තමයි වරදක් තියෙන්නේ. එක මිනිහෙක් පාරේ හිටගෙන ඉන්නවා. ඉදිරියට පාර බොහොම පැහැදිලි. කරදර වලින් තොරයි. හැබැයි පිටිපස්ස බලහම කෙනෙක් කඩුවක් උස්සගෙන Taman දිහාට දුවගෙන එනවා. Tamanට කොටන්න. කඩුවෙන් කපන්නයි දුවගෙන එන්නේ. හැබැයි ඉදිරියට මොහුට දුවන්න හොඳ ආකාරවම ඉඩ තියෙනවා. ඒ පාරේ ඉදිරියට දුවන්නේ නැතුව මේ මිනිසයා කෑ ගහ එතනම හිටගෙන ඉන්නවා කඩුවෙන් කපනකම්ම. වරද තිබුණේ පාරේද? දුවපු නැති මිනිහගේ. එහෙනම් මුලින් වරද තිබුණේ කෑමවල නෙමේ, කෑම කාපු නැති මිනිසයාගේ. අපිට බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් මේ සංසාරේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා නොවිඳිනා දුක් විඳලා ඔබට මට මේ සසර හැබෑ ස්වභාවය පෙන්නලා දුන්නා. ඒ හැබෑ ස්වභාවය පෙන්නලා දිල සඳහන් කළා මේ වැරදි මේ හරි. මේ පාරේ යන්න මේ පාරේ නොයන්න. ඉතින් අපි තමයි දැනගන්න ඕනේ තෝරගන්න පාර මොකද්ද කියලා. ආන් ඒක නිසා තමයි දේශනා කළේ මහණෙනි මේ පංචශීලයේ ජීවිතේ නිතරම ආරක්ෂා කළ යුතුයි කියලා. ඒතකොට මේ දේශනා කරන්නේ උපාසක උපාසිකා ශ්‍රාවක පිරිසට. මොකද භික්ෂුන් වහන්සේට තියෙන ඊට වඩා උසස් සීලයක් පන්සිල් සහිතව ඊට වඩා උසස් සීලයක්. නමුත් ඔබට තියෙනවා නিত্য වූ සීලයක් පංචශීලය. මහා කල්ප අසංඛ්‍ය ගානක් තිස්සේ හෙව්වා මේ සත්වයා ඇයි සතර අපායට යන්නේ? මොකද්ද උන් සතර අපායට ගෙනියන සාධකය? භාග්‍යතුන් වහන්සේ අන්තිමට ගවේෂණය කරලා හොයාගන්නේ මොකද්ද? මේ සත්වයා මේ ලෝක ස්වභාව ධර්මයේ නීතිය දන්නේ නැහැ. නීතිය නොදන්න නිසා ඔවුන් නීතිය උල්ලංඝනය කරනවා. ඔවුන් නීතිය උල්ලංඝනය කරන නිසා ඔවුන්ට ස්වභාව ධර්මයේ විසින් දඬුවම් කරනවා. ඒතර මොනවද අපි උල්ලංඝනය කරන නීතිය? ස්වභාව ධර්මයේ නීතිය. එතකොට අපි නොදන්නා ස්වභාව ධර්මයේ නීතිය මොකද්ද? ස්වභාව ධර්මයේ නීතිය තමයි පන්සිල් කියලා කියන්නේ. ශික්ෂාපද කොටස් දෙකකට ශික්ෂාපද කොටස් ගණනාවකට බෙදෙනවා. නමුත් මෙතන ප්‍රධාන වශයෙන් බෙදෙනවා ලෝකවද්‍ය ශික්ෂාපද සහ ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද කියලා. මේ ලෝකයේ ජීවත් වෙන කෙනෙක් මේ ලෝකයේ තුල ජීවත් විය යුතු ආකාරය සඳහන් කරලා තියෙන ප්‍රමාණයට තමයි ලෝකවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ. එතකොට ඒක භාග්‍යතුන් වහන්සේද දේශනා කරලා තීරණය කළේ? නෑ, ඒක තීරණය කරලා තියෙන්නේ මේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක් මෙන්න මේ නීතිවලට එකඟ වෙලා ජීවත් වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ අපි විශ්‍රාම ශාලාවකට ගියත්, වෙනත් ආපන ශාලාවකට ගියත්, වෙනත් රටකට ගියත්, තවත් වෙනත් ආයතනයකට ගියත් ඒ තැන්වලට සීමා වෙච්ච නීති සමුදායක් තියෙනවනේ. ඒ ආයතන වලට ගිහිල්ලා අපිට අපේ gedara ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න බෑ. එතන තියෙන නීතියට එකඟ වෙලා ජීවත් වෙන්න ඕනේ. ඒකට අපි එකඟ නැත්තම් අපිට එතනින් වහාම එළියට යන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒකයි මම සඳහන් කළේ මේ ලෝකේ අපේ తాවකාලික නවාතැන් පොළ විතරයි. වෙනත් කොහෙදෝ ඉඳලා මෙහෙ ආපු අපි මෙහෙ ආවට පස්සේ මේ ලෝකේ තියෙන නීතියට එකඟ වෙන්න ඕනේ. මේ ස්වභාව ධර්මය
කවදාවත් කැමති නෑ ස්වභාව ධර්මයට අයිති තවත් කෙනෙක් විනාශ කරනවට. ස්වභාව ධර්මයට අයිති කෙනෙකුගේ වස්තුවක් ඒ ස්වභාවය තුළම ඉන්න තවත් කෙනෙක් පැහැර ගන්නවට. මේ ස්වභාව ධර්මයේ තියෙන තවත් වස්තුවක් තවත් කෙනෙක් කෙලසනවට කැමති නෑ. තවත් කෙනෙකුට අයිති වස්තුවක් කෙලසනවට කැමති නෑ. තවත් කෙනෙක් මුසාවෙන් මුලා කරනවට කැමති නෑ. මොකද හැමෝටම ਸਰව සාධාරණ අයිතිවාසිකමක් තියෙනවා. යමෙක් ඒක වෙනස් කරනවා නම් විනාශ කරනවා නම් උල්ලංඝනය කරනවා නම් ඔවුන්ට කවුද දඬුවම් කරන්නේ? ඔවුන්ට දඬුවම් කරන්නේ ස්වභාව ධර්මයමයි. එතකොට එහෙනම් පන්සිල් කියලා කියන්නේ ස්වභාව ධර්මයේ නීතිය. එතකොට මේ නීතියට අපි හැමෝම යටත් වෙන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලයක ඔය නීතිය ගැන අපි දන්නවද? අපි එහෙම එකක් දන්නේ නැනේ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මේ නීතිය ඉස්මතු කරලා අපිට පෙන්වන්නේ. මේ සීමාවෙන් ඔබට යන්න එපා කියලා. යමෙක් ඒ නීතිය උල්ලංඝනය නොකරනවා නම් ඔවුන්ට මේ ලෝකේ සැලසෙන්නේ පුදුමාකාර රැකවරණයක්. නමුත් යමෙක් ඒ නීතිය උල්ලංඝනය කරනවා නම් අති දීර්ඝ කාලයක් සතර අපායේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ තමයි ස්වභාව ධර්මයේ දඬුවම් කරන හැටි. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා මේ ලෝකේ ජීවත් වන්නන්ගේ නিত্য වූ සීලය පන්සිල් කියලා. ඒ බෞද්ධ පිරිසට විතරද? භාග්‍යතුන් වහන්සේගේ සිව්වණක් පිරිස අයට විතරද? බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය ගානක් පාරමිතා පිරුවේ මේ එක්තරා ජන වර්ගයකට සහනයක් සලසන්න නෙමෙයි. සමස්ත විශ්ව ධාතුවටම යහපතක් කරන්න. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කවුරුවත් අත්හැරිලා නැහැ. එහෙනම් නিত্য වූ සීලේ පන්සිල් කියලා කියනකොට මම වෙනත් ආගමක කියලා ඒ අයට පන්සිල් අත්හරින්න පුළුවන් කියලා දේශනා කළාද? ඒ අයට ස්වභාව ධර්මයේ නීතිය සාධාරණ නැද්ද? නෑ, හැමෝටම සාධාරණයි. නමුත් ඒ අය ඒකට ගරු කරන්නේ නැන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සිව්වණක් පිරිස අය හැටියට අපි ඒ සීලයට ඒ නීතියට ගරු කළ යුතුමයි. එහෙම නැත්නම් අපි භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට පිටුපාපු පිරිසක්. ඒ අවවාදයට පිටුපෑව කෙනා යහපතක් දකින්නේ. ඒ අවවාදයට පිටුපානවා නම් යම් කෙනෙක් එවන් අය තමයි පින්නතුනි මේ ලෝකේ අසරණයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සරණ නොලැබෙන තැන මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝම අන්ත අසරණ වෙන තැන. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් නැති එකත් මේ ලෝකේ අසරණකමක් තමයි. නමුත් ඒ සියල්ලටම වඩා අන්ත අසරණයි භාග්‍යතුන් වහන්සේගේ සරණ නැති තැන. නමුත් මේ කාලේ ඔබට මට හරියට සතුටු වෙන්න වටිනවා. කාලයක් තිස්සේ එක සරණක්වත් නැතුව හිටපු අපට මේ බුද්ධාන්තරයක ඉපදෙන්න ලැබිච්ච නිසා දැන් එක සරණක් නෙමෙයි 3 සරණක්ම තියෙනවා. මේ සරණ තුنين මට මේ වෙනකොට මොන සරණද තියෙන්නේ? අපිම මෙනෙහි කරන්න ඕනේ. අපිම ආවර්ජනය කරන්න ඕනේ. අපිම විමසන්න ඕනේ. සංඝ සරණ හම්බ වෙන්නේ, දහම් සරණ හම්බ වෙන්නේ නැහැ බුදු සරණ නැති තැන. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සරණ තිබුණා නම් දහම් සරණයි සංඝ සරණයි අපට නිකම්ම ලැබෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන ක්‍රමය බුදුරජාණන් වහන්සේට කීකරු වීම. මේ ලෝකේ ඉපදිච්ච කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන්න කොයිතරම්නම් අමාරුද? අපි පින්නතුන් හිතුවාද ඒ සරණ ලබන්න කොච්චර අමාරුද කියලා? මේ ලෝකේ අමාරුම දේ මොකක්ද කියලා කල්පනා කරුවොත් මම නම් කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන එක තමයි මේ ලෝකේ තියෙන අමාරුම වැඩි කියලා. ඊට මෙහා තියෙන කිසිම දෙයක් අමාරු නෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන්න ඉච්චර අමාරු සරණ ලැබෙන ක්‍රම 4ක් මේ ශාසනය උගන්වලා තියෙනවා. ආත්ම සන්නියාතන සරණාගමනේ,
තත් පරායන සරණාගමනේ, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ, පනිපාත සරණාගමනේ. මේ තමයි සරණ ලැබෙන ක්‍රම 4. ආත්ම සන්නියාතන සරණාගමනේ කොච්චර අමාරුද? ධර්මයෙන්වත් යම් තැනක හම්බ වෙලා නැහැ ආත්ම සන්නියාතන සරණාගමනෙන් සරණ ගියපු කෙනෙක්. නමුත් එහෙමයි ඉන්න පුළුවන්, මෙතෙක් හම්බෙලා නැහැ. ඇයි ඒ සරණාගමනේ ඒ තරම් අමාරුයි? ආත්ම සන්නියාතනයි කියලා කියන්නේ මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා කරාම ආත්මය අයිති කාටද? බුදුරජාණන් වහන්සේට. මට අයිතියක් තියෙනවා කෑම දෙන්න, නාවන්න, මේ ජීවිතේ පවත්වන්න අයිතිය මට තියෙනවා. නමුත් බාරකාරීත්වයේ තියෙන බුදුරජාණන් වහන්සේට. එහෙනම් මගේ ජීවිතේ කරන හැම කටයුත්තක්ම බුදුරජාණන් වහන්සේ කැමති විදිහටයි කෙරෙන්න ඕනේ. ඒක පහසුයි කියලා හිතෙනවද? ඒක කරන්න බෑ කොහොමත්. මහා පුණ්‍යවන්තයෙක් ඒක කරයි. මහා ඥානවන්තයෙක් ඒක කරයි. ඒකයි මං කිව්වේ තවම ත්‍රිපිටකයේ තැනක හම්බුනේ නැහැ කියලා. දෙවැනි එක තත් පරායන සරණාගමනේ. හැබැයි මේ දෙවැනි එකේ පළවෙනි එකේ අතර ලොකු වෙනසක් නැහැ. තුන්වෙනි කාරණාව ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ. ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා කියලා පොරොන්දුවක් දෙන්න ඕනේ. හැබැයි ඉතින් ශිෂ්‍යයා වෙනවා කියලා පොරොන්දුවක් දුන්නහම ගුරුවරයා වැඩියෙන්ම සලකන්නේ, ගුරුවරයා වැඩියෙන්ම කැමති වෙන්නේ, ගුරුවරයා කියන හැම වචනයක්ම හොඳට පිළිගන්න ශිෂ්‍යයාට. එවන් ශිෂ්‍යයන්ටනේ ගුරුවරු කැමති. ඉතින් එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැම වචනයකටම එකඟ වෙලා ජීවත් වෙන්න බැරි නම් නැහැ. නමුත් ඒක කොයිතරම් අමාරුද කියන කාරණාව හිතන්න ඕනේ. මේ හැම කරුණක්ම හරි ගැඹුරු කරුණක්. හිතලා බලනකොට තමයි ගැඹුරු බව තේරෙන්නේ. අඟුලිමාල අහිංසක කාලේ ගුරුවරයා සඳහන් කළා මිනිස්සු 1000ක් මරලා ගුරු පඬුරක් දෙන්න කියලා. ඔහු සඳහන් කළා මැස්සෙක් මදුරුවෙක්වත් මරා ගන්න බැරි මම කොහොමද මිනිහෙක් මරන්නේ? ඊට පස්සේ ගුරුවරයා සඳහන් කළේ එහෙනම් ඔබට ශිල්ප පිහිටන්නේ නැහැ ඵලයන් කියලා. ගුරුවරයා කියනවා නම් මිනි මරන්න කියලා. මිනි මරන්නම් කියලා තමයි කඩුව ඉල්ලගන්නේ. මැස්සෙක් මදුරුවෙක්වත් මරා ගන්න බෑ. නමුත් ගුරුවරයා මිනි මරන්න කියනවා නම් මම මරන්නම් කියනවා. ඒ කියන්නේ ගුරුවරයා කිව්වොත් ඒක ඒ විදිහටම කරන්නම් කියලා කියන්නේ. එහෙනම් මෙතන ශිෂ්‍ය භාවෝපගමන කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් මෙය මෙසේ කළ යුතුයි මේ නොකළ යුතුයි කියලා ඒ දෙකම ඒ විදිහටම පිළිපදින්නම් කියලා. එතකොට හිතලා බලන්න ලේසිද කියලා. අවසානයේකෙත් ලොකු වෙනසක් නැහැ. පනිපාත සරණාගමනේ. ගුණය දැක සරණ යෑම. බුදුරජාණන් වහන්සේගේ ගුණය දැකලා ඒ ගුණය ගැන හිතලා මෙවන් මහෝත්තමයන්න් වහන්සේ නමක් සරණ යෑම මට මගේ ජීවිතයේ කවදාවත් පාඩුවක් නෙමෙයි කියලා තීරණය වෙන්න ඕනේ. ඉතින් එහෙම පාඩුවක් වෙන්නේ නැහැ කියලා තීරණය වෙන්න බුදුරජාණන් වහන්සේ හඳුනගන්න එපයි. දැන් මට්ට කුණ්ඩලී පිළිබඳව සඳහන් කරනකොට මට්ට කුණ්ඩලී කියන්නේ කවදාවත් ජීවිතයේ සිල් රැකපු නැති, දන් දීපු නැති අසරණ දරුවෙක්. නමුත් මරණ මංචකයේ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිහා බලලා දසංගිලි එකතු කරපු පමණින් නිරයට යන්න හිටපු ඔහුට සුගතියට යන්න පාර හැදුනා. එතකොට මේ සීලයක් රැක්කේ නැති, දානයක් දුන්නේ නැති ඔහුට සුගතියට යන්න පාර හැදෙන්නේ කොහොමද? මොනතරම් ගුණයක්, මොනතරම් බලයක්, කොයිතරම් ශක්තියක් භාග්‍යතුන් වහන්සේගේ ගුණය තුල තියෙනවද? ඒකටනේ අපි අරහං කියලා කියන්නේ. අරහං ගුණේ තේරුම් රාශියක් තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
දෑත දෝත එකතු කරගෙන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටුණ ඕනෑම පුද්ගලයෙකුට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයන්ට හැකියාවක් ඇති නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. එතකොට අපි ගාවද සිල් තියෙන්නේ? අපි ගාවද ගුණ තියෙන්නේ? නෑ, බුදුරජාණන් වහන්සේ ගාව. බුදුරජාණන් වහන්සේගේ සීල සමාධි ආදී ගුණයන්ට පුළුවන් ඒ මහා ගුණයන්ට වන්දනා කරපු කෙනා සුගතියට ඔසවලා තියන්ට. ඉතින් මේ වාගේ කාරණා රාශියක් කතා කර හැකියි. නමුත් මම මේ කාරණාවෙන් සඳහන් කරන්න හැදුවේ එහෙම සරණ යන්න නම් අපි මේ ගුණය දැනගන්න එපෙයි. නමුත් අපේ ජීවිතවල නිකන් හිතන්නකෝ පෞද්ගලිකව තම තමන්ට වයස කොච්චරද කියලා. එතකොට තමන්ගේ වයස හැමෝම හොඳාකාරවම දන්නවා. මේ වයස තුල මේ වෙනකොට කොච්චර දේවල් පාඩම් කරලා තියෙනවද? කටපාඩම් කරපුවා කොපමණද? වෙනත් පාඩම් කරපුවා පාඩම් දීපුවා ඉගෙන ගත්තුවා කොච්චරද? විභාග වෙනුවෙන් කොයිතරම් පාඩම් කළාද? උපාධි වෙනුවෙන් කොයිතරම් පාඩම් කළාද? ගණන් හදනකොට මොනතරම් සූත්‍ර කටපාඩම් කළාද? තවත් නොයෙක් විෂයන් ඉගෙන ගන්නකොට කටපාඩම් කරන්න තිබිච්ච දේවල් කොච්චර කටපාඩම් කළාද? මම අහන්නේ එච්චර පාඩම් කරලා බොහොම උසස් තැන් වලට අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ඉහළට ඇවිල්ලා මහා කැපකිරීම කරලා නොයෙක් උපාධි තානාන්තර දක්වා ගමන් කරපු අය නිකමට අහලා බලන්නකෝ අරහං කියන්නේ ඇයි කියලා. සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි කියලා. විද්‍යාචරණ සම්පන්න කියන්නේ ඇයි කියලා. සුගත කියන වචනේ තේරුම කියන්නේ කියලා. කියයිද? එතකොට දැන් මෙච්චර දේවල් පාඩම් කළා, දැන් මෙච්චර වයසක් වුණා, මේ ಗುಣ 9 කටපාඩම් කරගෙන ගත්තා නම් කොච්චර ගුණයක් දැනගන්නවද? ඉතින් ඒ ගුණයවත් දන්නේ නැතුව ගුණය දැක සරණ යනවා කියන කාරණාවට අපි ළඟා වෙන්නේ කොහොමද? ආන් එහෙම හිතලා බලහම ප්‍රධාන සරණවත් අපිට නැහැ. යම් කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණා නම් ඔහුට පුළුවන් බෞද්ධයෙක් වෙන්න. ඉතින් ගුණය දැක සරණ යන්න බෑ කියලා කිව්වේ හරියටම සරණ යන්න බෑ. එතකොට තමයි අර සැක උපදින්නේ. බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය ගැන සැකයි. බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණය ගැන සැකයි. බුදුරජාණන් වහන්සේගේ කාය ශක්තිය ගැන සැකයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන සැකයි. ඥාන ශක්තිය ගැන සැකයි. භාග්‍යතුන් වහන්සේගේ හඬ පිළිබඳව සැකයි. දැන් බුදුරජාණන් වහන්සේට පුළුවන් සක්වලවල් කෝටි ලක්ෂයටම හෙන්න කතා කරන්න. නමුත් ඇත්තටම හිතන කෙනෙකුට සැක උපදින්නේ නැද්ද? මෙච්චර විද්‍යාව දියුණු ලෝකේ මේ සක්වලෙන් එපිට තියෙන තව එක සක්වලක්වත් හොයලා නැන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ රාජ්‍ය ඇතුලේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. මෙච්චර ග්‍රහලෝක අධ්‍යයනය කරන විද්‍යාඥවරු තව කවුරුවත් කීවේ නෑනේ අපිට තවත් ඉරක් හම්බුණා කියලා. තවත් ඉරක් හම්බුණා නම් ඒ තවත් සක්වලක් හම්බ වෙලා තියෙන්නේ. ඒ සක්වලේ මනුස්ස ලෝකිකුත් තියෙනවා, දිව්‍ය ලෝක 6කුත් තියෙනවා, බ්‍රහ්ම ලෝක 20කුත් තියෙනවා, අපායවල 4කුත් තියෙනවා. නමුත් තාම හම්බුන්නේ නැහැ. නමුත් මේ කෝටි ලක්ෂයක් සක්වලට ඇහෙන්න කතා කළා කියලා කියනකොට අපිට සැක උපදිනවා. එහෙමනම් සැක උපදින්න නැතුව බුදුරජාණන් වහන්සේ පිළිගන්න අර ගුණයේ පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. ඥාන ශක්තිය පිළිබඳව කොච්චර සැකද? බුදුරජාණන් වහන්සේට ඉදිරියේ ඉන්න පුද්ගලයෙක් පෙන්නලා ස්වාමීනි තව අවුරුදු නැත්නම් තව ආත්ම 15කට 20කට පස්සේ මේ මිනිසයාට මොකද වෙන්නේ? මේ මිනිසයා කොහේ උපදීද? කොහේ ඉඳීද? මේ විස්තර ඇහුවොත්
ඒ සියලුම විස්තර කියන්න බුදුරජාණන් වහන්සේට හැකියාවක් තියෙනවා. එක පුද්ගලයෙක් පෙන්නලා තව අවුරුදු 1000කට කලින් මොහුට මොනවා වෙලා තියෙයිද කියලා ඇහුවොත් ඔහු එදාට ඉපදිලා ඉන්න තැන පවා භාග්‍යතුන් වහන්සේ කියනවා. තව අවුරුදු 1000කට පස්සේ ඉපදිලා අවුරුදු 15ක් ගියාට පස්සේ මේ මිනිස්යාට හිතෙන්නේ මොනවද කියලා ඇහුවොත් ඒ හිතෙන වචනේ පවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය යම් තරම්ද මේ ලෝකයේ පමණයි. මේ විශ්වයේ යම් තරමක්ද භාග්‍යතුන් වහන්සේගේ ඥානයේ පමණයි. භාග්‍යතුන් වහන්සේගේ ගුණය නොදන්න කෙනෙකුට මෙවන් හැම කරුණක්ම පින්නතුනි සැක සහගත වෙනවා. සරණ යනවනම් තියෙන පහසුම ක්‍රමේ තමයි ගුණය දැන සරණ යෑම. නමුත් ගුණය නොදැන අපි කවදා කොහොම සරණ යන්නද? ආන්ගේ නිසා තස්මා සංයමයත්තානං අස්සං භද්‍රංව වාණිජු දේශනා කළා ඊටාම වටිනා අස්සෙක්. අපි කියමු අජානීය අස්සෙක් වාගේ වටිනා අස්සෙක් ඉන්නවා වෙලෙන්දෙක් ගාව. එතකොට මේ වෙලෙන්දා අනික් අස්සයෝ ඔක්කොටම වඩා මේ අස්සයා පරිස්සම් කරනවානේ. මොකද මේ අස්සයා ඒ තරම්ම වටිනවා. ඒ වටිනාකම ප්‍රමාණ කරන්න බැරුව යනවා. ඒ තරම් වටිනවා. ඒ හින්දා මිල කරන්න පුළුවන් අස්සයන්ට වඩා මේ අමිල වූ සත්වයව රකින්නවා. සඳහන් කළා ආන් ඒ වගේ ඔබට ලැබිලා තියෙන ජීවිතයත් මේ ලෝකේ කාටවත් මිල කරන්න බැරි ජීවිතයක්. මේ ජීවිතෙන් පුළුවන් එක්ක සුගතියෙන් සුගතියට ගිහිල්ලා නිවන දක්වාම යන්න. නැත්තම් නිරේට ගිහිල්ලා තිරිසන් ලෝකෙට ගිහිල්ලා പ്രേත ලෝකෙට ගිහිල්ලා අසුර ලෝකෙට ගිහිල්ලා නැවත ආපහු නිරේ ඉඳලා ඒ ගමන යන්නත් පුළුවන්. මම තමයි තීරණය කරන්න ඕනේ පාරවල් දෙකයි තියෙන්නේ මොකේද යන්නේ කියලා. ආන් ඒක නිසා උතුම් අස්වැයා ආරක්ෂා කරන වෙලෙන්දා යම්සේද ඔබ ඔබේ ජීවිතයත් ඒ උතුම් අස්වැයාගේ ජීවිතය ආරක්ෂා කරනවා වගේ රෑ දවල් දෙකේම රැකගන්න කියලා දේශනා කළේ. සතර ඉරියව්වේම පිහිටලා රැකගන්න. එහෙම වුණොත් ඔබ හැමෝටම පුළුවන් මරණ මංචකයේදී ඇස් අගින් කඳුළු ගලගලා මට මොකද්ද වුනේ කියලා කල්පනා කර කර දුකෙන් ශෝකයෙන් දැස පියාගන්න නැතු බොහොම සතුටින් මෙලවින් සමුගන්න. මොකද එතකොට මරණය ගැන ඇති වෙන්නේ කැමැත්තක්. හැබැයි පව් කරපු කෙනාට මරණය ගැන ඇති වෙන්නේ බයක්. ඒ ඔහුට වෙන්නේ මොකද කියලා ඔහු පස්සේ දැනගන්නවා. හැබැයි පින් කරපු කෙනාට ඇයි සතුටක් ඇති වෙන්නේ? ඔහු දන්නවා මැරිච්ච ගමන් උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. මේ ඉන්න තැනට වඩා හොඳ තැනක උපදින්නේ මේ වෙලාවේ මේ ජීවිතේ දුක් කීයක් දරාගෙනද ඉන්නේ? ඒ සියලුම දුක් නැති තැනක උපදින්න කොච්චර කෙනෙක් කැමතිද? ආන් එතෙන්ට ආවොත් ආය අමුතුවෙන් මේ ජීවිතේ එහෙම් මෙහෙන් ගොඩනගන්න උත්සාහ කරන්නේ. මරණාසන්න වෙනකොට, ලෙඩ රෝග හැදෙනකොට කපලා කොටලා බද්ධ කරලා ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කී කරුණා නම්. මොකද දන්නවා එහෙම කපලා කොටලා ජීවිතේ රැකගත්තත් ඊළඟට එන්න තියෙන ලෙඩ ගොඩක් තියෙනවා. ඒ දුක් විඳිනවට වඩා නරකද මේ වෙලාවෙම මෙලවින් සමු අරගෙන මීට වඩා හොඳ තැනකට යන්නේ ඒක. බලන්න මේ පාරට කී කරුණාම මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. එවන් උතුම් ගමනක් යන්න පුළුවන් පිරිසක් තමයි අපි හැමෝම. ඒ නිසා ලොකු කුඩා ભેදයකින් තොරව බුදුරජාණන් වහන්සේගේ කීකරු වෙන එක මේ සසර ලබන්න තියෙන ලොකුම රැකවරණයයි. ඒ රැකවරණේ සරණ පිහිට ලබා ගන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය ඔබට නිරන්තරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.